අපි එහෙනම් අද පාඩම් පටන් ගමු. ඔයාලට අපි දැන් කතා කරේ සමසේ භව්‍ය සිද්ධි. හරිද? ඒකේ අභ්‍යාස මාලාව කියලා ඉවර කරා. ඒ කියන්නේ අවසානට අපි තර තිබ්බේ වෘත්තයක් ඇතුළේ නිල් පාට කොටස වැඩිපුර දාලා අපි ඒක සමසේ භව්‍ය වෙනවද නැද්ද කියලා කතා කරා. හරි? අද තියෙන අපේ සම්භාවිතා පාඩමේ අවසාන කොටස. එහෙනම් ලියන්න හැමෝම මාතෘකාව හරි. කාගෙට මයික් එකක් ඔන්න දෙන්න පුළුවන් නම් ඒක ඔෆ් කරගන්න. සමසේ භව්‍ය ප්‍රතිඵලයක සම්භාවිතාව තමයි මාතෘකාව. සමසේ භව්‍ය ප්‍රතිඵලයක සම්භාවිතාව. හරි. සමසේ භව්‍ය ප්‍රතිඵලයක සම්භාවිතාව. සමසේ භව්‍ය ප්‍රතිඵලයක සම්භාවිතාව. සමසේ භව්‍ය ප්‍රතිඵලයක සම්භාවිතාව. හරි. දැන් අපි සමසේ භව්‍ය ඒ කතා ඔක්කොම ගිය සතියේ ඉගෙන ගත්තා. හරි. මම රෙකෝඩ් එකක් දාලා තිබ්බවල ඒක බලන්න. දැන් අද අපි ඉගෙන ගන්න යන්නේ මේ පාඩමේ ලේසිම කොටස. හරි. සම්භාවිතාව. එහෙනම් හොඳට අහගන්නකෝ. අපි සිද්ධියක සම්භාවිතාව හොයන්නේ මෙන්න මේ ක්‍රමයට. සිද්ධියක සම්භාවිතාව. හරි. සිද්ධියක සම්භාවිතාව හොයන්නේ මෙහෙමයි. ඔයාලත් මේක ලියා ගන්න කොටු කරගන්න පුළුවන් විදියට ඈ. අපි මේක හොයන්නේ මෙහෙමයි. උඩට දානවා අදාළ සිද්ධියේ අවයව ගණන. හරි. පහළට දානවා නියති අවකාශයේ අවයව ගණන. අදාළ සිද්ධියේ අවයව ගණන. පහළට දානවා නියති අවකාශයේ අවයව ගණන. නියති අවකාශයේ අවයව ගණන. මෙන්න මේකෙන් තමයි අපි 11ට යනකම්ම සම්භාවිතාවය කරන්නේ. හරි. සිද්ධියක සම්භාවිතාව කියන්නේ අදාළ සිද්ධියේ අවයව ගණන බෙදනවා නියති අවකාශයේ අවයව ගණන. අදාළ සිද්ධියේ අවයව ගණන බෙදනවා නියති අවකාශයේ අවයව ගණන. හරිනේ ඔයාලට පේනවා ඒක. හරි. ඕක තමයි ක්‍රමය. මේ ගෙදර වැඩ මොකද්ද මම දුන්නේ ගෙදර වැඩ? කුලක අභ්‍යාසයේ මිශ්‍ර අභ්‍යාසයේ කුලක පාඩම මිශ්‍ර අභ්‍යාසය නේද? කුලක පාඩමේ මිශ්‍ර අභ්‍යාසයද? හරි. හරි අපි මේ පාඩම මෙහෙම ඉවර කරලා එතෙන්ට යමු. අවසානට අපි ඒක සාකච්ඡා කරමු. හරි. මේක ලියා ගන්න හොඳ ළමයි වගේ සිද්ධියක සම්භාවිතාවය කියන්නේ අදාළ සිද්ධියේ අවයව ගණන. ඒක බෙදනවා නියති අවකාශයේ අවයව ගණන. හරි. හරි. දැන් හොඳට අහගන්නකො. අපි සිද්ධියක දාමු අකුරක් A කියලා. දැන් ඔය තියෙන ධාතු කැටයක් උඩ දාපුවම මොන දාන්නේ? ඔත්තේ සංඛ්‍යාව වැටීම, ඉරට්ට සංඛ්‍යාව වැටීම, ප්‍රථමක සංඛ්‍යාවක් වැටීම, ඒ ඔක්කොම සිද්ධි. හොඳද? ඒ ඔක්කොම සිද්ධි. දැන් මම මේ සිද්ධිය A කියලා ගන්නවා.
එතකොට ඔන්න මතක තියාගන්න A කියලා ගත්තොත් සම්භාවිතාව කියලා ලියන්නේ අපි PA කියලා ලියන්න ඕනේ. P දාලා වරහන් ඇතුලේ A ලියනවා. දැන් මේ මෙහෙම ගණිතයේ කොතනක හරි තිබ්බොත් මේකෙන් අදහස් කරන්නේ සම්භාවිතාව. හොඳද? සම්භාවිතාව මේ P දාන්නේ සම්භාවිතාවට. හරි? ඔය සම්භාවිතාව දැන් මෙහෙම තියා මේ කියවන්නට මෙන්න මෙහෙමයි. A සිද්ධියේ සම්භාවිතාව. හැබැයි අපිට ලියලා නැහැ කොහෙවත්. සංකේත වලින් අපි හඳුනා ගන්නවා. තේරුණාද? එතකොට මෙතන මම මෙහෙම ලියනවා. NA මේක නම් අපි 8 වසරෙත් ඉගෙන ගත්තා. හා මේ මොකද්ද? NA කියන්නේ මොකද්ද? කුලක පාඩම. මේ කියන්නේ A සිද්ධියේ අවයව ගණන. හරියටම හරි. මේ මොකද්ද? පුළුවන් නම් කියන්න. NS නියති අවකාශයේ අවයව ගණන. හරියටම හරි. නියති අවකාශයේ අවයව ගණන මේ ඒවල සම්භාවිතාව හොයනවා නම් උඩට දාන්නලු ඒවල අවයව ගණන පහළට දාන්නලු නියති අවකාශයේ අවයව ගණන. ඒක නේද මේ කියලා තියෙන්නේ. එහෙනම් අපිට මෙන්න මෙහෙම සංකේත වලුත් කියන්න පුළුවන්. තව චුට්ටක් අහගන්න කොහලට කියනවා PB හොයන්න කියලා. PB හොයන්න කියලා. PB කියන්නේ ඉතින් B සිද්ධියේ සම්භාවිතාවනේ. හරි. මෙතෙන්ට මොනවද ලියවෙන්න ඕන? PB හොයද්දී මෙතෙන්ට මොනවද ලියවෙන්නට ඕනේ? කවුද කියන්නේ? N වරහන් B. ඔව්. එතකොට අපි උඩට දාන්න ඕනේ NB. B වල අවයව ගණන පහළට දානවා NS. ඒ පහළට වෙනස් වෙන්නේ නැහැ. නියති අවකාශයමයි. දැන් මොන ගානක නියති අවකාශෙමත් අපි සංකේතවත් කරන්නේ S වලින්නේ. එහෙනම් PB හෙව්වොත් NB බෙදීම NS. PA හෙව්වොත් NA බෙදීම NS. ඔය වගේ අපිට ඕන එකක් හොයන්න පුළුවන්. හරි. මේකත් ලියලා කොටු කරගන්න. ඊට පස්සේ අපි වැඩ පටන් ගමු. අපිට අද අභ්‍යාස ගොඩාක් කරන්න තියෙනවා නේ. කුලක පාඩම එකක් තියෙනවා. මේ පාඩමෙන් දැන් අපිට ඉස්සරහට ලොකු අභ්‍යාසයක් හම්බ වෙන උනට ලේසි. නමුත් ටිකක් ලොකුයි. උදේ එක ලියන්න එපා. පහළ එක ලියන්න. කිහිප දෙනෙකුට නිින්ද ගිහිල්ලා වගේ දැන් දනුත් ආවයි ළමයි. හරි. අපි ඔය බෝඩ් එකේ තියෙන ටික විතරමයි මේ වෙලාවේ ලිව්වේ. අපි ඒ ටික ඒක ගැන තමයි කතා කරේ. හරි. එහෙනම් සිද්ධියක සම්භාවිතාවය අපි හොයන්න යන්නේ. හරි බලා ගන්නකො මේක කොච්චර ලේසි වැඩක්ද කියලා. ඇත්තටම කිව්වොත් එක ගාණක් කියලා දුන්නාම මුළු අභ්‍යාසය ගණන් ඔක්කොම ටික හදන්න හැකියාව තියෙනවා. හරි. අපි එහෙනම් එකක් බලමුනේ. හරි. ලියන්නකො ගාණ. හරි. ලියන්නකො ගාණ. පළවෙනි එක සමබර 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 ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණයකදී සමබර ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණයකදී සමබර ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණයකදී අංක 1 රෝමිලක්කන් 1
රෝමිලක්කන් 1 මියදි අවකාශයේ ලියන්න. මියදි අවකාශයේ ලියන්න. මියදි අවකාශයේ ලියන්න. මියදි අවකාශයේ ලියන්න. 2 ns කීයද? 2 ns කීයද? 2 ns කීයද? 2 ns කීයද? 3 රෝමිලක්කන් 3 රෝමිලක්කන් 3 ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම කැපිටල් A නම් කැපිටල් A නම් කැපිටල් කියලා ලියන්න එපා ඒ අකුර ලියන්න. ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම කැපිටල් A නම් ඒහි අවයව ලියන්න. ඒහි අවයව ලියන්න. ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම කැපිටල් A නම් ඒහි අවයව ලියන්න. ඒහි අවයව ලියන්න. රෝමිලක්කන් 4 රෝමිලක්කන් 4 රෝමිලක්කන් 4 රෝමිලක්කන් 4 NA කීයද? NA කීයද? NA කීයද? රෝමිලක්කන් 4 NA කීයද? NA NA නෙමේ සිම්පල් N දාලා වරහන් ඇතුළේ කැපිටල් A දාන්න. NA කීයද? පස්වෙනි ප්‍රශ්නය අවසාන ප්‍රශ්නය PA සොයන්න. PA සොයන්න. මං කෙටියෙන් කිව්වා. ඔක තව ක්‍රමයකට කියන්න පුළුවන් ඕනනම් ඒ සිද්ධියේ සම්භාවිතාව සොයන්න කියලාත් කියන්න පුළුවන්. නැත්තම් මං කෙටියෙන් කිව්වේ PA සොයන්න. PA සොයන්න. PA සොයන්න. PA සොයන්න. හරි. එහෙනම් මං ඔයාලත් එක්ක මේ ගාන හදාන යනවා දැන් ඈ. එකම එක ගානයි කියලා දෙන්නේ. ඒකට හේතුවක් දෙනවා බලන්න. හරි. එහෙනම් හැමෝම රෝමිලක්කන් එකට උත්තරේ ටක් ගාලා ලියන්න. රෝමිලක්කන් එකට උත්තරේ ඉක්මනට ලියන්න. ඕකෙ ඉතින් ලියන්න දෙයක් නැහැ. රෝමිලක්කන් 1 S නියදී අවකාශය බඩ ලියන්න. ගණකයක් උඩ දාන්න. ගණකයක් උඩ දානවා ඉතින් නියදී අවකාශය අපි හැමෝම දන්නවා. ඒ නිසා මේක කාලේ නැති කරන්න ඕනේ නැහැ. හරි. ඔල් ලියන ඉක්මනට 1 2 3 4 5 6 දෙක. හරි. අපි හදාන්නේ. A පාඩ ලියන්න ඕනේ නම් A නෙමෙයි NS 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 N කියලා දාන්නේ අවයව ගණනකටනේ. කුලක පාඩම ඉගෙන ගන්නත් NS කියන්නේ 6යි. ඇයි? මේකේ අවයව තියෙන්නේ 6යි. එහෙනම් NS 6යි. අය ඒකට සංගල වරහන් මුකුත් දාන්නේ නැහැ. N දැම්මොත් උත්තරේ එකපාර දාන්න ඕනේ එච්චරයි ඈ. 3 හරි බලන්න ඉක්මනට උත්තරය ගන්න. ඒහි අවයව ලියන්න. ඒහි අවයව A
ඒ කියන්නේ මම ඔයාලට දුන්නේ ඔත්තේද ඉරට්ටද? ඔක්තේ. හරි. එහෙනම් 1 3 5. 1 3 5. දැන් මේක අපැහැදිලි කෙනෙක් ඉන්න බෑ. ඒ තරම් මේ වැඩි ලේසි ඈ. රෝම ඉලක්කම් 4. NA 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 කියන්නේ 3යි. NA කියන්නේ 3යි. හරි? 5 5. PA PA කියන්නේ මෙහෙම. NA බෙදීම NS. NA කියන්නේ 3යි NS කියන්නේ 6යි. ඒ උත්තරේ 6න් 3යි. හැබැයි මේක 2න් 1යි කියලා තිබ්බත් කමක් නැහැ. 6න් 3යි කියලා තිබ්බත් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? නිසා අපි මේක 6න් 3යි කියලා තියමු. අපිට ඒක කිසිම ගැටලුවක් නැහැ. 6න් 3යි උත්තරය. හරි. NA බෙදීම NS කියන්නේ 6න් 3යි. සම්භාවිතය විදිහට සරල කර කර ඉන්න මෙච්චරයි. 6න් 3යි. සරල කරා කියලා කිසිම වැරද්දක් නැහැ. මොනවල දෙකින් එකක් දාගන්න ඒක හරිය. හරි. දැන් මට කියන්න මේ ගානේ කාට හරි නොතේරුණු තැනක් තියෙනවද? එහෙම නොතේරුණු තැනක් නැත්නම් එයාට පුළුවන් මුළු අභ්‍යාසයම වැඩි කර ගන්න. හරි. අපි එන වැඩේට යන්න. බලගව පොත තියෙනවනේ. මොකද දැන් ඔන්න අපර සම්භාවිත පාඩම සම්පූර්ණයෙන් ඉවරයි. මේ අභ්‍යාසයෙන් පස්සේ අපිට අර කුලක පාඩමේ කොටසට යන්න පුළුවන් අභ්‍යාස ටික කරලා දාන්න. හරි. එහෙනම් හැමෝම මම කියනවට බලන්නකො මේක අමාරුද කියලා වැඩේට බැහැලා. හරි. 24යි 4 අභ්‍යාසය කරලා ගන්න. ඒක තියෙන්නේ 48 පිටුවේයි. හරි. 49 පිටුවේ. 48 පිටුවේයි 49 පිටුවේ තමයි අභ්‍යාසය තියෙන්නේ. මම ඔයාලට දැන් අභ්‍යාසය දාන්නේ නැහැ හැමෝම ගාව පොත තියෙන නිසා ප්‍රශ්න ලියන්න අවශ්‍ය නැත. අභ්‍යාසයේ අංකේ දාලා පිළිතුරු ටික පමණක් අපි ලියාන යමු. පිළිතුර කියන්නේ උත්තරේ විතරක් නෙමේ හදන ක්‍රම සමග පිළිතුර. එහෙනම් මම මේකට දාලා තියෙන්නේ. ඒ විදිහට දාන යන්නේ. හරි. එහෙනම් මං අච්චුවද නැති කවුරු හරි ඉන්නවද? එහෙම ඔව් සර්. ඉන්නවද? ඇයි අච්චුවද නැති වෙන්න නම් බෑනේ. හරි කමන්නේ මං එහෙනම් දාන්නම්. අච්චුවද හොයන්න අමාරුද දන්නේ නැහැ. ඔය තියෙන ඉක්මනට 48 පිටු ටික කරන්නකො. ඊට පස්සේ 49 දාන්න.
ඔව් හරි මම මේක ඉතුරු පිටුව දාන්නම් අනිත් පැයට. හරි. බලන්න නම් ඕකත් ඉක්මනට ඉවර කරන්න ඕන. සමහර නම් ඔක්කොම ඉවරයි.
හරි නේද? අපි දැන් එහෙනම් අභ්‍යාසයට අග් ගාලා බලමු. හරි. පළවෙනි ගාන ඉඳලා පටන් ගමු. හරි. පළවෙනි ගාන. 1 සිට 6 තෙක් අංකයද සමබර ගණකාකාර ධාතු කැටයක් උඩ දැමුව විට උඩට හැරී වැටෙන පැත්තේ අංකය සටහන් කිරීමේ පරීක්ෂණයකදී ලැබිය හැකි සියලු ප්‍රතිඵල ඇතුළත් නියැදි අවකාශයේ ලියන්න. ඒක මම ලියන්නේ දැන් ඔයාලා දන්නවා. ලැබිය හැකි නියැදි අවකාශයේ ලියන්න. ධාතු කැටයන්නේ S සමානයි 1 2 3 4 5 6. ඒකේ ns අහනවා. පළවෙනි විතර මම උත්තර ටික කියනවා. ns කියන්නේ 6යි. ns කියන්නේ 6යි. හරි. ns කියන්නේ 6යි. ඊගා ප්‍රශ්නේ. ඉරට සංඛ්‍යාවක් වැටීම a නම් a හි අවයව ලියා. ලියන්න a සමානයි 2 4 6. a සමානයි 2 4 6. na සමානයි 3යි. na සමානයි 3යි. රෝම ඉලක්කම් 4. pa සොයන්නලු. pa සමානයි 6න් 3යි. pa කියන්නේ na බෙදීම ns. na බෙදීම ns 6න් 3යි. 6න් 3යි. 6න් 3යි. හරි. ප්‍රථමක සංඛ්‍යාවක් සහිත අංකයක් වැටීමේ සම්භාවිතාව සොයන්න. ප්‍රථමක සංඛ්‍යාවක් සහිත අංකයක් වැටීමේ සම්භාවිතාව සොයන්න. එතකොට අපි දන්නවා ප්‍රථමක සංඛ්‍යාවලට තියෙන 2 3 5. 2 3 5. 6න් 3යි. එයි මෙතන 1යි 2යි 3යි. උත්තරේ 6න් 3යි. ප්‍රථමක සංඛ්‍යාවක් සහිත අංකයක් වැටීමේ සම්භාවිතාව 6න් 3යි. හරි නේද? ඔය අපි කතා කරේ පළවෙනි ප්‍රශ්නේ වගේ. හරි. දැන් යන්නකො දෙවෙනි ප්‍රශ්නයට. ප්‍රධානාංක 2. ප්‍රධානාංක 2 A B C D E F G H ලෙස ලියන ලද සමාන කාඩ්පත් 8ක් ඇති බෑගයකින් අහඹු ලෙස කාඩ්පතක් ගැනීමේ පරීක්ෂණයකදී A B C D හරි නියැදි අවකාශය ලියන්න. නියැදි අවකාශය ලියන්න. මෙන්න එකට උත්තරේ. S සමානයි A B C D E F G H A B C D E F G
GH දෙක B අකුර සහිත කාඩ්පත ලැබීමේ සම්භාවිතාව සොයන්න. B අකුර සහිත කාඩ්පත ලැබීමේ සම්භාවිතාව. ඔක්කොම අකුරු කීයද? 1 2 3 4 5 6 7 8යි. 8න් B අකුර තියෙන එකපාරයි. 8න් 1යි. 3 ස්වර අක්ෂරයක් සහිත කාඩ්පතක් ලැබීමේ සම්භාවිතාව. ස්වර අක්ෂරයක් සහිත කාඩ්පතක් ලැබීමේ සම්භාවිතාව. ඔක්කොම 8යි. A E I O U දෙකයි තියෙන්නේ. 8න් 2යි. 8න් 2යි. K අක්ෂරය ලැබීමේ සම්භාවිතාව. K අක්ෂරය ලැබීමේ සම්භාවිතාව. K අක්ෂරය ලැබීමේ සම්භාවිතාව 8න් 0යි. එහෙම නැත්නම් 0යි කියලා ලියන්නත් පුළුවන්. ඇයි මේ 8න් 0 ලැබෙන්නේ? K අකුරක් මෙතන නෑනේ. නැත්නම් 0යි. 8න් 0යි. හරි. ඊළඟ ප්‍රශ්නය. ඊළඟ ප්‍රශ්නය. 1 සිට 25 තෙක් අංක යෙදූ සමාන කාඩ්පත් 25ක් පෙට්ටියක් තුල ඇත. ඉන් අහඹු ලෙස කාඩ්පතක් ගැනීමේ පරීක්ෂණයට අදාළ. පරීක්ෂණයට අදාළ 1. අංක 8 සහිත කාඩ්පත ලැබීමේ සම්භාවිතාව. අංක 1. අංක 8 සහිත කාඩ්පත ලැබීමේ සම්භාවිතාව. කාඩ්පත් 25ක් තියෙනවනේ. එහෙනම් උත්තරේ 25න් 1යි. 25න් 1යි. ඒ 8 කියලා එකපාරට තියෙන්නේ. 2. පහේ ගුණාකාරයක් 25න් 5යි. කොහොමද 5 හැදුනේ? 5 10 15 20 25. ඔත්තේ සංඛ්‍යාවක් සහිත කාඩ්පතක් ලැබීමෙන් ඔත්තේ සංඛ්‍යාවක්
රෝම ඉලක්කම් 3යි දැන් අපිට තියෙන්නේ. රෝම ඉලක්කම් 3. ඔත්තේ සංඛ්‍යාවක් සහිත කාඩ් පතක්. ඔක්කොම 25යි. බලන්න 25න් ඔත්තේ සංඛ්‍යා කීයක් තියෙනවද? 1 3 5 7 9. හරි. 11 13 15 17 19 21 23 25 13ක් තියෙනවා. ඔත්තේ සංඛ්‍යා 13ක් තියෙනවා. ගාන වැරදුනා නම් කියන්න. 4 සමචතුරස්‍ර සංඛ්‍යාවක් සහිත කාඩ් පතක් ලැබීමේ සම්භාවිතාව 25න් 1 4 9 16 25 5යි. ඒ ප්‍රධානාංක 3ට උත්තර ටිකයි අපි සාකච්ඡා කරේ. දැන් අපි යන ප්‍රධානාංක 4ට රෝම ඉලක්කම් 1 ප්‍රධානාංක 4 රෝම ඉලක්කම් 1 තද නිල් වර්ණය සහිත කේන්ද්‍රික ඛණ්ඩය තුල ඊහිස නැවතීම. බලන්න මේක ඔක්කොම ගොඩවල් කීයකට බෙදලාද? 1යි 2යි 3යි 4යි. පොඩ්ඩක් ඉන්නයි. හරිනේ. ඒක ඔක්කොම ගොඩවල් 8කට බෙදලා තියෙනවා. හොඳද? ගොඩවල් 8කට බෙදලා තියෙනවා. අපෙන් අහන්නේ තද නිල් වර්ණයේ සහිත කේන්ද්‍රික ඛණ්ඩය තුල ඊහිස නැවතීම. එහෙනම් අපි දන්නවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8න් 2යි. 8න් 2යි. 8න් 2යි. රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 2. රතු වර්ණයේ සහිත කේන්ද්‍රික ඛණ්ඩය තුල ඊහිස නැවතීම 8න් 1යි. 8න් 1යි. 3 කහ වර්ණයේ සහිත කේන්ද්‍රික ඛණ්ඩය තුල ඊහිස නැවතීම ඒකත් 8න් 1ම තමයි. 8න් 1ම තමයි. හරිනේ? 5 අරක ලේසි. 5 බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් සඳහා දී ඇති පිළිතුරු පහෙන් නිවැරදි ඒවා ඇත්තේ එකකි. පිළිතුරු නොදන්නා ප්‍රශ්නයකට අහඹුරුස පිළිතුර තෝරයි. ඔහුගේ පිළිතුර නිවැරදි වීමේ සම්භාවිතාව 5න් 1යි. 5න් 1යි. 2 ඔහුගේ පිළිතුර වැරදි පිළිතුරක්. ඇයි ඒ? හරි උත්තර එකයිලු තියෙන්නේ. ඒක නැති 5න් 4යි. 5න් 4යි. ඊළඟ ප්‍රශ්නය. අන්තිම ප්‍රශ්නයද මන්ද? අනේ. හතක් තියෙනවනේ. 6. සරල සම පබළු අතරින් 3ක් රතු පාටින් 2ක් කළු පාටින් 5ක් සුදු පාටින්. එතකොට කොහොමද දෙනා 3යි 2යි 5යි 5යි 10යි. රතු පබළුවක් ලැබීමේ සම්භාවිතාව 10න් 3යි. නිල් පබළුවක් ලැබීමේ සම්භාවිතාව 10න් 0යි. නිල් පබළු නෑනේ. 10න් 0යි. රතු හෝ සුදු හෝ පබළුවක්. රතු හෝ සුදු 3ක් රතු පාටින්ද 5ක් සුදු පාටින්ද. එහෙනම් 10න් 8යි.
3ක් රතු පාටින්ද 5ක් සුදු පාටින්ද 8යි. කළු පබළුවක් ලැබීමේ සම්භාවිතාව කළු දෙකක් කළු පාටින්ද කළු 10න් 2යි 10න් 2යි 6 වෙනි ප්‍රශ්නෙට උත්තරය 10න් 2යි සිසුවෙකු සතියේ කුමන දවසක ඉපදී ඇද්දැයි විමසන පරීක්ෂණයකදී ඔහු සඳුදාවක ඉපද තිබීමේ සම්භාවිතාව 7න් 1යි 7න් 1යි ඔහු ඉරිදාවක ඉපද තිබීමේ සම්භාවිතාව 7න් 1යි බදාදාවක හෝ සිකුරාදාවක හෝ ඉපද තිබීමේ සම්භාවිතාව 7න් 2යි ඒ බදාදා සිකුරාදා දවස් දෙකක් තියෙනවනේ ඔහු සෙනසුරාදා හෝ ඉරිදා හෝ නොවන දවසක ඉපද තිබීමේ සම්භාවිතාව 7න් 5යි සෙනසුරාදායි ඉරිදායි නොවන එහෙනම් 7න් 5යි මම හිතන්නේ ඔච්චර ලේසි අභ්‍යාසයක් අච්චු පොතේ මොන පාඩමකවත් තිබෙන්න නැතුව ඇති. මොකද කිසිම දෙයක් හදන්න නැහැ. හරි. බාඩ ඉක්මනට අඩුපාඩු ටික හදාගන්නකො. දැන් අපි අද අලුත් පාඩමකටත් යනවා. ඊට කලින් ඔයාලට කුලක පාඩමේ අභ්‍යාසය සාකච්ඡා කරලා ඉන්නේ. හරි. කුලක පාඩමේ මිශ්‍ර අභ්‍යාසයේ වැඩ ටික ඉවර කරලා හරි. එහෙනම් හැමෝම යන්නකො මිශ්‍ර අභ්‍යාසයේ පළවෙනි ගාන. දැන් ගෙදරින් මේක හදලා ඉවරලා. හරි. මේක ඉවර කරලා අපි අලුත් පාඩමට යමු. හරි. ඔන්න හැමෝම මේක කරලා තියෙනවා නේ. පහත සඳහන් තොරතුරු දී ඇති වෙන් රූප සටහනේ දක්වන්න. අපට කුලකය වෙන් රූපේ දීලා තියෙන මෙහෙමයි. වෙන් රූපේ දීලා තියෙන මෙහෙමයි. P Q හරි P කුලකය 2 4 6 Q කුලකය 1 5 8 සර්වත්‍ර කුලකය 1 2 3 4 5 6 7 8නේ 1 2 3 4 5 6 7 8 එහෙනම් 3යි 7යි විතරයි ඉලේ තියෙන්නේ. ඒ වැඩේ ඉවරයි. පහත දැක්වෙන අවයව සහිතව ලියා දක්වන්න. පහත දැක්වෙන කුලක අවයව සහිතව P ඡේදන Q. P ඡේදන Q කියන්නේ අභිශූන්‍ය. P ඡේදන Q අභිශූන්‍ය. P මේල Q. P මේල Q කියන්නේ 1 2 4 5 6 8 මම අර පිළිවෙලටම ලියන්නේ 1 2 4 5 6 8 1 2 4 5 6 8 P අනුපූරකය Pට අයිති නැති 1 3 5 7 8 1 3 5 7 8
Q අනුපූරකය. Q අනුපූරකය. 2 3 4 6 7. 2 3 4 6 7. 2 3 4 6 7. 2 3 4 6 7. පළවෙනි ගාන තමයි අපි ඔය හැදුවේ. මිශ්‍ර අභ්‍යාසයේ පළවෙනි ගාන. හරි. අපි ප්‍රධාන අංක දෙකටත් යමු. ප්‍රධාන අංක දෙකටත් යමු. ගණන් දෙකයි තියෙන්නේ. නැතුණත්. දෙවෙනි ගානටත් යමු ඉක්මනට. දෙවෙනි ගාන. පහර දැක්වෙන කුලකවල අවයව දී ඇති වෙන් රූප සටහනේ දක්වන්න. x y xy 4 10. මෙතන තියෙන 4යි 10යි. හරි. p 2 4 10. p නෙමෙයි. ඔව් ඒක වැරදිලා තියෙන පොතේ. අතන xy දින මේ ගානේ තියෙන p කියු කියලා. කමන්නේ අපි උඩ එක x කියලා ගමු. 2 4 10 නම් මෙතෙන්ට 2 එන්න ඕනේ. 3 4 8 10. 3 4 8 10. 3 4 8 10. මෙතන 3යි 8යි විතරයි එන්න ඕනේ. සර්වත්‍ර කුල 2 3 4 5 7 8 10 12. 2 3 4 5 7 8 10 12. ඔන්න එළියට 5යි 7යි 12යි එන්න ඕනේ. එළියට 5යි 7යි 12යි එන්න ඕනේ. හරි. ඕකේ අවසානම ප්‍රශ්නේ. අවසානම ප්‍රශ්නේ. හරි බලමු. A ඡේදන පළවෙනි එක A කුලකයේ අවයව ලියන්න ඕනේ. හරි ලියමු. A කුලකයේ අවයව 2 4 5 6 8. 2 4 5 6 8. 2 4 5 6 8. B කුලකය. B කුලකය කියන්නේ 4 8. 4 8. සර්වත්‍ර කුලකය. ඔක්කොමනේ 1 2 3 4 5 6 7 8. සර්වත්‍ර කුලකය. A ඡේදන B. A ඡේදන B. 4 8. A මේල B. A මේල B. 2 4 5 6 8. 2 4 5 6 8. A අනුපූරකය. A අනුපූරකය. A ගෙන් එළිය. 1 3 4. ඔන්න පිළිතුරු ටික. හරි. ඔයාලා ඔය ටිකේ වැඩ සම්පූර්ණ කරලා ඇති.
හරි නේද? හරි. එහෙනම් ලියන්න හොඳටම මේ වගේ මාතෘකාව පරිමාණ රූප. පරිමාණ රූප. මේ පාඩම නම් ටිකක් කියවුරුදුර ළමයි ටිකක් අමාරුයි කියන පාඩමක් ඈ. පරිමාණ රූප. පරිමාණ රූප. පරිමාණ රූප. හරි. පරිමාණ රූප කියලා ලියලා පරිමාණ රූප ඇත්තටම ළමයිට සමහර අයට පරිමාණ රූප චුට්ටක් විතර අමාරුයි. හරි. ඒ කියන්නේ ඔක 7 දිත් තිබ්බා. 8 දිත් ඕක තිබ්බා. හරි. අපි දැන් 9 පරිමාණ රූප කතා කරද්දී අපි මුලින්ම ඉගෙන ගන්න කොටස තමයි දිගංශය. දිගංශය. හරි. වැදගත්ම කොටසක්. ආයෙ මේක කතා කරන්නේ 11න්. හරි. 11න් කතා කරන්නේ දිගංශය උගන්වන්න නෙමෙයි. මොකද දිගංශය වල ඉගෙන ගන්න දැන් 9 වසරෙන් ඈ. හරි. 11 දී මේ දිගංශය අරගෙන ගණන් හදන්න තියෙන්නේ. නමුත් දිගංශය කියන්නේ මොකක්ද කියලා දෙන්නේ 9 වසරේ. හරි. ලියන්න එහෙනම් අනුමාත්‍රිකාව දිගංශය. දිගංශය. හරිනේ දිගංශය. හරි. දැන් හොඳට අහගන්න. මොකද්ද මේ දිගංශය කියන්නේ කියලා. හරි. දැන් ඔයාලා හිතන්න මෙහෙම මේ තියෙන්නේ හරි ඔයාලගේ පාසලේ ක්‍රීඩා පිටිය කියලා හිතන්න. හරි. මේ තමයි පාසලේ ක්‍රීඩා පිටිය. එතන මේ ක්‍රීඩා පිටිය තියෙන්නේ මේ පැත්තටද? නෑ. ක්‍රීඩා පිටියේ තියෙන තිරස් අතටනේ. අන්න එහෙම තිරස් අතර තියෙන කෙනෙක් ගැන තමයි දැන් ඔයාලා හිතා ගන්න ඕනේ. දැන් මට ඒක මේක මෙහෙම කියලා දෙන්න බැරි නිසා මම කියන්නේ මේක ක්‍රීඩා පිටිය. හරි නේද? මේක ක්‍රීඩා පිටිය කියලා හිතන්න. හරි. එතකොට මේක ක්‍රීඩා පිටිය නම් දැන් මේ මම කියනව සමහරට ඔයාලා ක්‍රීඩා පිටිය තියෙන්න පුළුවන්. නැත්නම් අපි හිතමු මෙතන තියෙනවා. හරි. ක්‍රීඩා පිටියේ මෙන්න මේ පැත්ත තමයි උතුරු දිශාව. උතුරු දිශාව තමයි මේ පැත්ත. දැන් මම මේ කියලා දෙන විදිහට හිතන්න. ක්‍රීඩා පිටියේ මේ පැත්ත තමයි උතුරු දිශාව. හොඳද? එහෙනම් ඉතින් මේ පැත්ත මොන දිශාවද? දකුණු දිශාව. මේ පැත්ත මොන දිශාවද? නැගෙනහිර. මේ පැත්ත මොන දිශාවද? බස්නාහිර. හරි. එහෙනම් අපි හිතමු ක්‍රීඩා පිටියේ හරියටම මෙතන තියෙනවා අපි හිතමු වොලිබෝල් ක්‍රීඩා පිටිය තියෙනවා කියලා හිතමු මෙතන. වොලිබෝල් ක්‍රීඩා පිටිය තියෙනවා. හරි. වොලිබෝල් ක්‍රීඩා පිටිය ඔන්න ළමයෙක් ඉන්නවා. හරි. ඒ ළමයා උතුරු දිශාව තමයි මේ පැත්ත. එතකොට එයාට පේනවා කාර්යාලය ඔෆිස් එක පේනවා මෙන්න මේ හරිය. මේ තියෙන ඔෆිස් එක පාසලේ. හරි. ඔන්නේ ළමයාට ඔෆිස් එක පේනවා. හරිද?
එහෙනම් ළමයිට අපිට පුළුවන් ක්‍රීඩා පිටියේ ඉඳලා ඔෆිස් එක පෙනෙන දිගංශය හොයන්න අපිට පුළුවන්. ක්‍රීඩා පිටියේ ඉඳලා ඔෆිස් එක පෙනෙන දිගංශය හොයන්න පුළුවන්. හැබැයි අටේදී ක්‍රමයක් තිබ්බ අර ප්‍රධාන දිශා දෙක ඇසුරෙන්. ඔයාලට මතකද නැ සමහර ගණන් අපි හදනවා උතුරට ළඟ නම් උතුරින් අංශක 50ක් නැගෙනහිරට කියලා දානවා. නැත්නම් උතුරින් අංශක 20ක් නැගෙනහිරට. දකුණට ළඟ නම් දකුණින් අංශක 30ක් නැගෙනහිරට. අන්න ඒ වගේ 8 වසරේ හැදුවේ. හැබැයි අපි 9 වසරේ දිගංශයට එහෙම නෙමෙයි. හොඳට අහගන්න. හරි අපි දැන් මොකද්ද මේ හොයන්න යන්නේ? වොලිබෝල් ක්‍රීඩා පිටියේ ඉඳලා කාර්යාලය තියෙන දිගංශය හොයන්න යන්නේ. එතකොට අපිට හැම වෙලෙම ඕනේ උතුරු දිශාව. ඔන්න උතුරු දිශාව. ඒ කියන්නේ වොලිබෝල් ක්‍රීඩා පිටිය. අපි දැන් මෙයාගේ දිගංශය හොයන්න ඉපැයි. අපි කරන්නේ නමයි B. ඔය දෙන්න යා කරන රේඛාව ඇඳලා මෙන්න මේ කෝණෙමයි. උතුරු දිශාවේ ඉඳලා දැන් ක්‍රීඩා පිටිය මෙතන නම් අපි එතනින් උතුරු දිශාව හොයාගෙන උතුරු දිශාවේ ඉඳලා දක්ෂිණාවර්තව. මොකද්ද දක්ෂිණාවර්තව කියන්නේ? දැන් ඔයාලා ගෙදර ඔරලෝසුව දිහා බලපුවාම ඒකේ කටු කැරකෙන්නේ දක්ෂිණාවර්තව. හරි? මේ කටු කැරකෙන පැත්ත දක්ෂිණාවර්තව. අනිත් පැත්ත වාමාවර්තව. හරි? අපි මයින් ඔරලෝසුවේ කටු කැරකෙන පැත්තට. දක්ෂිණාවර්තව කෝණෙමයි. මෙන්න මේ කෝණයට තමයි අපි කියන්නේ දිගංශය කියලා. හැබැයි මම ඔය කියපු කාරණා ටික නම් තේරෙනවා. කොහෙන්ද මනින්නේ? මනින්න පටන් ගන්න උතුරෙන්. හරි? මොන පැත්තටද මනින්නේ? දක්ෂිණාවර්තව. අන්න ඒ කෝණයට කියනවා අපි දිගංශය කියලා. තව ඉවර නෑ. මම තව පොඩි අදහසක් දෙන්නේ. දැන් මේ ඔයා කියලා හිතන්නකෝ. ඔයා දැන් කොහෙද මේ ඉන්නේ? ක්‍රීඩා පිටියේ. එතන මේ ඔෆිස් එක කොහෙද තියෙන්නේ? ක්‍රීඩා පිටියේද? අර ක්‍රීඩා පිටියේ කෙළවරේ කියලා අපි හිතන නමුත් ඔය ඔයාලයි ඔෆිස් එකයි තියෙන්නේ එකම තිරස්තලයක. හරි? එකම තිරස්තලයක. දැන් ඔයාලා මෙතන ඔෆිස් එක උඩ තියෙන්න බෑනේ. එකම තිරස්තලයක තියෙන්නේ. හැබැයි මෙහෙම හිතන්නකෝ. දැන් ඔයාලා මෙතන ඉන්නවා. තේරුම් නැති වුණොත් මේක අනිවාර්යෙන් බය වෙන්න එපා තේරෙනවා මම මේ කියන කතාව ඈ. හරි මෙතන ඔයාලා ඉන්නවා. දැන් මේ තියෙන්නේ උඩ. හරි අහස කියලා ගන්න එතන ඔන්න ප්ලේන් එකක් යනවා. ප්ලේන් එකක් යනවා දැන්. හරි අපි හිතමු මේක ප්ලේන් එකක් යනවා. දැන් ඔයාලා ඉන්නේ බිම. ප්ලේන් එක යන්නේ උඩ. එතකොට ඔයාලට හිතෙනවද මේක තිරස්තලයක් කියලා? නෑ. මේක සිරස්. ඇයි අපි බිම ප්ලේන් එක උඩ. එතකොට මේක සිරස් තලයක්නේ. අන්න එයාලට අපිට බෑ අපි ඉන්න තැන ඉඳලා ප්ලේන් එකේ දිගංශයම ඉන්න බෑ. නැවක ඉඳලා ප්ලේන් එකේ දිගංශයම ඉන්න බෑ. ඇයි? නැව තියෙන්නේ මොහොතේ ප්ලේන් එක තියෙන්නේ අහස යන ප්ලේන් එකක් ඈ. එතකොට ඒක තියෙන්නේ මේ පැත්තටනේ. ඔන්න මේ පැත්තට තියෙන ඒ වගේ දිගංශ මනින්නේ නැහැ. ඒක තේරුම් ගන්න. දැන් ළමයෙක් බෙම ඉන්නවා, තව ළමයෙක් ගහකට නැගලා ඉන්නවා. ඔයයි ගහේ උඩ ඉන්න ළමයි අතර දිගංශයක් මනින්න බෑ. ඒක එකම සිරස් මේ පැත්තට තියෙන්නේ. එහෙනම් මේ දිගංශය කියන එක කතා කරන්නේ මේ පොළවේ තියෙන දේවල් වලට පමණයි කියලා හිතා ගන්නකො. කට්ටියම ඉන්නෝනේ එකම තැන් වල. එකම තලයක. තිරස් තලයක. හරි? හරි. එහෙනම් මම දැන් පාඩමට යන්නම්. හරි. දිගංශයක් කියලා අපි එන්න මෙහෙමයි කතා කරන්නේ. දැන් අපි A සිට B වල දිගංශය හොයනවා නම් අපි මෙතන උතුර ලකුණු කරනවා. ඔන්න උතුර. දක්ෂිණාවර්තව මනින කෝණය. දක්ෂිණාවර්තව මනින කෝණය. මට ඕනේ A සිට B වල දිගංශය මෙන්න මේක තමයි කෝණය. අපි හිතමු මේ කෝණය අංශක 60යි කියලා. ඔයාලෙන් අහනවා A සිට B හි දිගංශය. A සිට B හි දිගංශය. ළමයි දානවා
අංශක 60යි කියලා. හරිද? අංශක 60නේ ඉතින් මේ පැත්තට කෝණේ අංශක 60යිනේ මම දැන් දෙනවනේ කෝණේ. මේක උතුර නිකන් ඇද වෙලා නේ. හරි. හැබැයි මේකට විභාගෙදි වැරදි දාන්න. ඔක වැරදි. හරි. මේ වරදින්න හේතුව තමයි මම කාරණා දෙකක් කියවනවා. මොකද්ද කාරණා දෙක? උතුරු දිශාවෙන් පටන් ගන්නවා. දක්ෂිනාවර්තව මනිනවා. හරි. තව කාරණයක් කියව නිකන් තිරස්තලයක තියෙන්න ඕන කියලා. අනික තමයි හැම කෝණයක්ම ඉලක්කම් 3කින් ලියන්න ඕනේ. විගංශය නම් ඉලක්කම් 3ක් අනිවාර්යයි. ඉලක්කම් 3ක් නැත්තම් මොකද කරන්න ඕනේ? ඉස්සරහට බිංදුවක් දා ගන්න ඕනේ. බිංදුවයි 60යි. හරි. මම ඔය කිව්වේ දිගංශය ලියනකොට සැලකිලිමත් වෙන්නට ඕන කාරණා. ආපහු මතක් කරන්නම්. අංක 1. උතුරු දිශාවෙන් පටන් ගන්නේ. දක්ෂිනාවර්තව කෝණේ මනින්නේ. හැබැයි මේ ඔක්කොම වැඩ වෙන්නේ තිරස්තලවල. ඒ කියන්නේ නැවකයි දිගංශය මැන්න හැකි. නැවකයි ප්ලේන් එකයි දිගංශය මනින්න බෑ. තේරුණාද? නැවකයි දිගංශය මැන්න හැකි. ඇයි ඒ? කවුරුන් මට කියන්න ඇයි නැවකයි දිගංශය මනින්න පුළුවන් කියලා? එකම තිරස්තලයක තියෙන නැව් දෙකම තියෙන්නේ මොකදනේ? ඒකට එකම තිරස්තලයක්. හරි කවුරුන් මට කියන්නේ ඇයි නැවකයි ප්ලේන් එකයි බැරි? ප්ලේන් එකක් කියලා අදහස් කරන්නේ මම යන එකක් ඈ. ඔව් එතකොට නැවයි ප්ලේන් එකයි තියෙන එකම තලයකද නෑ? එයාලා ඉන්නේ සිරස් මෙහෙම. මෙහෙම තිබ්බොත් දිගංශයක් මනින්න බෑ. හරි. ඒ නිසා දිගංශයක් මනින්න ඔයාලගේ දැන් පිට්ටනියේ තියෙන දේවල් ඕනම එක දිගංශෙ මැන්න නැහැ. එයාලා එකම තිරස්තලයකනේ. හරි. එහෙනම් දිගංශයේ කාරණා ටික මම ආපහු මතක් කරනවා අපි ලියාගෙන යන්න. හරි. ලියන්නකෝ එහෙනම්. දිගංශය කියන එක ළඟින් ලියා ගන්නකො මෙහෙම. හරි. මෙහෙම ලියන්න. ලියන්න. යම් ස්ථානයක සිට යම් ස්ථානයක සිට යම් ස්ථානයක සිට යම් ස්ථානයක සිට තවත් ස්ථානයක හරි. චුට්ටක් මට මං කීපක කවුරු හරි කියන්නකො මොකද්ද මං කිව්වේ? යම් ස්ථානයක සිට තවත් ස්ථානයක හරි. යම් ස්ථානයක සිට තවත් ස්ථානයක පිහිටීම සෙවීමේදී පිහිටීම සෙවීමේදී දිගංශය යොදා ගනී. දිගංශය යොදා ගනී. දිගංශය යොදා ගනී.
දිගංශය යොදා ගනී. දිගංශය යොදා ගනී. හරි. යටින් ලියන්න දිගංශය සෙවීමේදී දිගංශය සෙවීමේදී පහත දිගංශය සෙවීමේදී පහත ලක්ෂණ දිගංශය සෙවීමේදී පහත ලක්ෂණ නැත්නම් පහත කරුණු ගැන සැලකිලිමත් විය යුතුය. දිගංශය සෙවීමේදී පහත කරුණු ගැන සැලකිලිමත් විය යුතුය. හරි. අපි එහෙනම් අර කරුණු තුන ලියාගමු. පහත කරුණු ගැන සැලකිලිමත් විය යුතුය. පහත කරුණු ගැන සැලකිලිමත් විය යුතුයි. හරි. පළවෙනි කාරණය. ලියන්න වැදගත්ම එක තමයි උතුරු දිශාවෙන් නැත්නම් උතුරු දිශාවේ සිට මැනීම ආරම්භ කෙරේ. 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 දෙක මැනීමේදී භ්‍රමණය කියන මේ කැරකෙන පැත්ත මැනීමේදී භ්‍රමණය දක්ෂිනාවර්ත වේ. මැනීමේදී භ්‍රමණය දක්ෂිනාවර්ත වේ. මැනීමේදී භ්‍රමණය දක්ෂිනාවර්ත වේ. මැනීමේදී භ්‍රමණය දක්ෂිනාවර්ත වේ. අන්තිම එක කෝණය ඉලක්කම් 3කින් ලියා දක්වයි. 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 හරි. කෝණය ඉලක්කම් 3කින් ලියා දක්වයි. ලියන්න එහෙනම්. අපි දැන් දිගංශය හොයන්න ලියන්න. පහත එක් රූපයේ
A සිට B හි දිගංශය සොයන්න. පහත එක් රූපයේ A සිට B හි දිගංශය සොයන්න. ඒ සිට පහත එක් රූපයේ A සිට B හි දිගංශය සොයන්න. A සිට B හි දිගංශය සොයන්න. හරි. එහෙනම් බලන්න පළවෙනි එක මේකේ A සිට B හි දිගංශය උන. ඔයාලා මේ රූපය අඳගන්න. මේ රූපය අඳගන්න ඉක්මනට. මේ රූපය අඳලා මම මේ අංශක 120යි කියලා දාලා තියෙන මෙන්න මේ ටික. හරි. ඔයාලා මේ රූපය අඳගන්නවා. රූපය ඇඳලා හරි. රූපය ඇඳලා මෙහෙම කරා. රතු පෑනක් අරන් මෙන්න මේ කෝණේ ලකුණු කරගන්න නේ. ඒකේ ඊතලයක් දා ගන්න ඕනේ. මෙන්න මේක තමයි දිගංශය. එම රතු පාටින් යන්නේ ඒක තමයි දිගංශය. ඔයාලා රතු පෑනක් අරගෙන නැත්නම් වෙන පාට පෑනක් අරගෙන මේක මෙන්න මේ කෝණේ තියෙන මේ 120යි ගන්නනේ. අර දක්ෂිනාවර්තව මෙන්න මේ කරගෙන කෝණේ ලකුණු කරගන්න. ඕක තමයි දිගංශය. එහෙනම් ඔන්න උත්තරේ. A සිට B හි දිගංශය අංශක 120යි. A සිට B හි දිගංශය අංශක 120යි. හරි. හරි. මේ රූපෙම කරනවා. තව එකකට යමු අපි. ඊළඟ එක. ඔන්න බලන්න ඊළඟ එක. හරි. මේකත් ඔයාලා අඳගන්න ඉක්මනට. ඕකත් අඳගන්න ඉක්මනට. හරි නේද? ඔයාලා මේකේ ලකුණු කරන්නේ මෙන්න මෙහෙමයි. උතුරෙන් පටන් ගන්නවා. මේක රතු පෑන අරගෙන මෙහෙමයි කරන්නේ. උතුරෙන් පටන්ගෙන අපිට අදාළ කෝණේ මේක. ඕක තමයි අදාළ කෝණ. මේ පැත්තේ මේ කෝණේ 150 තිබ්බට අපි හොයන්න ඕනේ මේ ටික. ඒ හොයන්න ඕන කෙනා තමයි හැම වෙලේම අපි මේ රතු පාටින් හරි වෙන පාටින් හරි ලකුණු කරගන්නේ. එහෙනම් ඔන්න ඔය කෝණය තමයි අපි දැන් හොයන්නේ. ඒකට තමයි අපි කියන්නේ A සිට B හි දිගංශය කියලා. බලමු. හරි. කාටද කියන්න පුළුවන් මෙයා කීයක් විතර වෙයිද? 210යි 210යි
ඔව් ඒ කියන්නේ මෙහෙමයි. 360යිනේ සම්පූර්ණ කෝණය 360න් 150ක් අඩු කරනවා. 360න් 150ක් අඩු කරනවා. 360න් 150ක් අඩු කරනවා. උත්තරේ 210යි. ඉලක්කම් 3ක් තියෙන නිසා ප්‍රශ්නයක් නැත්තර. අංශක 210යි. හරි. අපි ඊළඟට යමු. ඊළඟට හරි ඈ. මේක හරිනේ. අපි ඊළඟට යමු. මේක මම ඔයාලට තනියම අවස්ථාව දෙනවා හදන්න. ඔයාලා මුලින්ම A සිට B ට දිගංශයේ දැක්වීමට අදාළ කෝණය ලකුණු කරන්න බලන්න. කාට හරි පුළුවන් නම් මට අවසාන උත්තරේ කියන්න. ඕක හදන්න තමයි අපි අද ඉගෙන ගන්න. හරි. බලන්න අදාළ කෝණය ලකුණු කරන්න. අංශක 240 100 240 හරි 240 තමයි උත්තරේ. හරි අපි බලමු.
හරි. බලමු. ඕකේ ඔයාලා ලකුණු කරන්නේ මෙන්න මේකට. උතුරේ ඉඳලා අර AB හමු වෙනකම් රේඛාව හමු වෙනකම් යන්න. ඔන්න ඕක තමයි හොයන්න ඕනේ. මේක තමයි හොයන්න ඕනේ. ඕක හෙව්වනම් ඕක තමයි උත්තරේ. දැන් ඕක හොයන්න ක්‍රමයක් අපි හොයමු. මේ බලන්නකෝ. කවුරු හරි ළමයෙක් මෙහෙම්මම ඇවිල්ලා මෙන්න මෙතෙන්ටම ගියා නම් හොඳද? මෙතෙන්ටම ගියා නම් එයා ගිහිල්ලා තියෙනවා 270. ඇයි ඉතින්? මේක 270නේ. හැබැයි මේ වෙලාවේ 270ට වඩා 30ක් අඩුවෙන් තමයි මෙයා කරකෙන්නේ. එහෙනම් මේක හොයන්න හොඳම ක්‍රමය තමයි 270න් 30ක් අඩු කරපුවම මේ ටික ලැබෙනවා. හරි? එහෙනම් මෙන්න උත්තරේ 270න් 30ක් අඩු කරන්න 240යි. ඉලක්කම් 3ක් තියෙන නිසා ඔක තමයි උත්තරේ. අංශක 240යි. හරි නේද? හරි. අපි ඊළඟ එකට යමු. ඒක උත්තරම ඉගෙන ගන්න ඕනේ. ඊළඟ එක ඉස්සරලා ලකුණු කරගන්න ඕනේ. ඉස්සරලා මේකනේ හොයන්න ඕනේ. ඕකයි හොයන්න ඕනේ. මේකයි හොයන්න ඕනේ. හරි. අපි ඒක හොයන්න ක්‍රමයක් බලමු දැන්. ඔයාලා දන්නවා හැමෝම මේක මෙහින්ම මෙයා මෙතෙන්ටම කරකුණා නම් 180යි. මෙතෙන්ටම කරකුණා නම් 180යි. දැන් 180ට වඩා 50ක් අඩු වෙයි. එහෙනම් මේකේ දිගංශය කියන්නේ 180න් 50ක් අඩු කරන්න. 130යි. අංශක 130යි. හරි. අංශක 130යි. හරි. ඕකම කරනවා ඊළඟ ගන්නට. එහෙනම් ගණන් ටික දෙන්න හදමුනේ. ඊළඟ ගණන් ටික දැන් ඔයාලා හිතලා කරමු. හරි. මම ගණන් පහක් දෙන මූලික අදින මේකට අමාරුව තියෙනවා. පළවෙනි පාර ක්‍රමයෙන් හිතට ගන්න ඕන නිසා පොඩි ගණන් පහක් දෙනවා. හරි. ලේසි ගණන් පහක් දෙනවා. මේ හැම එකම A සිට B දිගංශය හොයන්නේ. හැම එකේම A සිට B වල හැම එකම රතු පෑනක් හරි මොකක් හරි අරගෙන අර කැරකෙන කොනේ දාගන්න.
ඉවරද වැඩේ? නෑ සර්. අපි බලමුද? විදිහට ටික බලමු නේ. පළවෙනි එකේ මෙන්න මෙහෙමයි ලකුණු වෙන්න ඕනේ. මේ කෝණ. දෙවෙනි එකේ මේ කෝණ. ඕක. තුන්වෙනි එකේ මේ ටික. හතරවෙනි එකේ මේක. ඔක මෙතෙන්ට මෙන්න ඕනේ. මෙතනින් නතර කරන්න එපා. අපිට ඕනේ මේ රේඛාවනේ ගන්න ඕනේ. ඒ රේඛාව ගාවට මෙන්න මේක නම්. නේ. හරි. බලමු පළවෙනි එකට උත්තරේ කීයක් එයිද කියලා. 180කටත් වඩා 30ක් වැඩි. 180ටත් වඩා 30ක් වැඩි නම් 210යි. 180ටත් වඩා 30ක් වැඩි. මේක 360ට වඩා 30ක් අඩුයි. 360ට වඩා 30ක් අඩුයි. හරි? 330යි. 330යි. මෙහෙම ගියා නම් 90නේ. මෙහෙම ගියා නම් 90නේ. 90ට වඩා 20ක් අඩුයි. 70යි. 70යි. බිඳුව අනිවාර්යෙන් දාන්න ඕන. මොකද ඉලක්කම් දෙකක් තියෙන නිසා. මේක 270ටත් වඩා 40ක් වැඩි. 270ටත් වඩා 40ක් වැඩි 310යි. 310යි. මේක නම් කෙලින්ම 270. 270. හරි. දැන් ඔයාලට ඒක ගැටලුවක් නැතුව ඇති. ඔයාලට මම පොඩි අභ්‍යාසයක් දෙනවා. ඒක ලියාගන්න 27යි 1 අභ්‍යාසයේ පළවෙනි ගාන. ගණන් පහක් තියෙන අපි හැදුවා වගේම ගණන් පහක් ඈ 81 පිටුවේ 27යි 1 අභ්‍යාසයේ පළවෙනි ගාන. හරි පළවෙනි ගාන හදන්න. ගෙදරින් හදන්න. හරි එහෙනම් අපි අදට පන්තිය නතර කරනවා. ආයිබෝවන්. ආයිබෝවන් සර්. ආයිබෝස්